දයයිබෝවන් ගිය සති අපි කතා කරා ගේ පාඩමේදී කතා කරා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල ආරම්භ වෙන්න බලපාන ලද සාධක ඊට අමතරව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් පිළිබඳ අපි මුල් පාඩමේදී කතා කරා පුතේ. නැවත පොඩි මතක් කර ගැනීමක් අපි සිදු කරගමු. එතකොට පළවෙනියටම බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව යටත් විජිතයක් බවට පත් කොට ගැනීමෙන් පසු වෙනත් යුරෝපා ජාතිකයන් සිදු නොකළ ආකාරයේ පාලන රටාවක් එංගලන්ත ජාතිකයන් විසින් සිදු කරා. එතකොට මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සිදු කරන ලද පරිපාලන රටාව බොහෝ දුරට ගත්තාම එංගලන්තයට සාපේක්ෂව ඊට සමානව ලාංකිකයන්ට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් ලබා දුන්නා. ඊට හේතු වුණ සාධක ගැනත් අපි කලින් කතා කරා. එතකොට අපි ඉගෙන ගත්තා මධ්‍යම පාන්තික කියන ජන කොටසක් ලංකාවේ බිහිවීම පිළිබඳව මධ්‍යම පාන්තිකයන්. ඊට අමතරව මධ්‍යම පාන්තිකයන් හරහා ලංකාවේ උගත් පිරිසක් බිහි වුණා. ඊට හේතු වුණේ විදේශගත වූ මධ්‍යම පාන්තිකයන්ගේ දුවා දරුවන් නැවත ලංකාවට පැමිණීමත් සමග. ඊටත් අමතරව අපි ඉගෙන ගත්තා මේ කියන උගත් සමාජයේ උගත් ලාංකික පිරිස පසු කාලීනව ජාතික ව්‍යාපාර බිහි කර ගැනීමක්. එසේත් නැතිනම් ඔවුන්ගේ කියන්නේ ලාංකිකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ වැඩවර්ජන සාර්ථකව කරගෙන යන්න ජාතික ව්‍යාපාර බිහි කර ගැනීමක්, විවිධ සංගම් බිහි කර ගැනීමක්, වෘත්තීය සංගම් බිහි කර ගැනීමක් පිළිබඳව අපි කතා කරා. එතකොට 1833 දී කෝල්බ්‍රුක් සහ කැමරන් කියන පුද්ගලයන් දෙදෙනාගේ සම්බන්ධී කාරකත්වයෙන් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා ලංකාවට. ඒ හරහා ලංකාවේ යම් තාක් දුරකට සංවර්ධන කටයුතු සිදු වෙනවා. මේකේ තියෙන ගැටලු නිසා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වල ගැටලු නිසා 1910 දී ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. එතනින් පසු ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයේ තියෙන යම් ගැටලු සහගත තත්ත්වයන් අපි ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය පොඩ්ඩක් මතක් කරගමු. ඒකේ ගොඩාක් වෙලාවට සමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. ව්‍යවස්ථාදායකයේ සමාජික සංඛ්‍යාව 21ක් දක්වා වැඩි වෙනවා. ඊට අමතරව ප්‍රථම වරට සීමිත ඡන්ද බලය හඳුන්වා දීමක් සිදු වුණා ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයේදී. සීමිත ඡන්ද බලය කියන එක ඔයාලා දැන් හොඳින් දන්නවා. ඊට අමතරව සීමිත ඡන්ද බලයෙන් තෝරාගත් 4 දෙනාගෙන් එක්කෙනෙක් උගත් ලාංකිකයෙක් විදිහට තෝරාපත් කරගත්තා. ඉතින් උගත් ලාංකිකයා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහත්මයා. ඔය කියන ප්‍රධාන ලක්ෂණ ටික අපි කලින් කතා කරා. මේකේ පරිපාලන අංශයේ තියෙන ගැටලු කිහිපයක් නිසා නැවත ප්‍රතිසංස්කරණයක් ලබා දුන්නා. අපි ඒකට කියන 1920 දී ලබා දුන්න මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒකට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ කිහිපයක් මුල් පාඩමේදී අපි සාකච්ඡා කරා. ඒකෙදි ගොඩාක් වෙලාවට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නිල නොලත් පිරිස බහුතරය වීම කියන ලක්ෂණය අපි දැක්කා. මේ මුල් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙකට වඩා මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී නිල නොලත් පිරිස වැඩි වුණා. බහුතරය වීම. හැබැයි අපිට බැලුමට හිම තිබුණට නිල නොලත් පිරිස යටතේ නාමකරණයෙන් යොදා ගන්න පිරිසත් එක්ක එකතු වුණාම ආණ්ඩුවට බලය වැඩි. මේ නිසා මේකේ තියෙන ගැටලුත් නැවත සාකච්ඡාවට බඳුන් කරලා ලාංකිකයන්ගේ ඉල්ලීම් මත නැවත අවුරුදු 4කින් 1924 දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දුන්නා. අපි ඒකට කිව්වා මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. එහෙමනම් මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණයේදී විශේෂ ලක්ෂණයක් විදිහට අපිට දකින්න හම්බුණා මේ මුල් පැවති මුලින් හඳුන්වා දුන් මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තිබුණ නිල නොලත් පිරිස බහුතරය වීම කියන ලක්ෂණය
තව දුරටත් ක්‍රියාත්මක වීමක් දකින්න හම් වෙනවා පුතේ. එතකොට මැනින් ඩෙවොන්ෂයර් එකේදී ගොඩාක් දුරට සමාජික සංඛ්‍යාව 49ක් වුණා ව්‍යවස්ථාදායක සභාවේ. ඒකෙන් බහුතරය නිල නොලත් පිරිස. ඉතින් මේ ක්‍රමවේදයේ ඔස්සේ දිගින් දිගටම ලාංකිකයන්ගේ සහාය ඇතිව බ්‍රිතාන්‍යයන් විසින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි එක්තරා අවස්ථාවක 1931 වෙනකම් මේ මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය කාර්යයන් සිදු කරගෙන ගියාට 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට එක හේතුවක් වෙනවා ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණයේ ලක්ෂණ. ඉතින් ඒකට හේතුව තමා ඩොනමෝර් ආණ්ඩුකාරවරයා ලංකාවට එනකොට ලංකාවේ මේ ක්‍රියාත්මක වෙන පරිපාලන ක්‍රමවේදය ඉතාම දුර්වල තත්වයක පවතින්නේ. එහෙම නැත්නම් හරිම ගැටලු සහගතයි. අපි මුලින් සඳහන් කරගත්තා මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ බලය සහ වගකීම් වෙන් කරපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් කියලා. මොකද බලය තියෙන්නේ නීති රීති හදන ආයතනයට. එතකොට ක්‍රියාත්මක කරන පිරිස අතේ තමයි වගකීමක් තියෙන්නේ. එතකොට නීති හදන්නේ වෙනම පිරිසක්, ක්‍රියාත්මක කරන්නේ වෙනම පිරිසක්. එහෙමනම් බලය සහ වගකීම වෙන් කරපු ආණ්ඩු ක්‍රමයක් විදිහට අපි මුලින් මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය ඉගෙන ගත්තා. එහෙමනම් පුතේ මේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන්න ඒකම එක හේතුවක් වුණා. ඉතින් ඩොනමෝර් සාමිවරයා ලංකාවට ඇවිල්ලා යටත් විත ලේකම්ව දැනුවත් කරනවා මෙන්න මේ වගේ තත්ත්වයක් ලංකාවේ තියෙන. ඒ නිසා නැවත ආපහු ප්‍රතිසංස්කරණයක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ අනුව ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් යෝජනා වෙනවා. ඩොනමෝර් සාමි, ඊට පස්සේ ජෙෆ්රි බට්ලර්, මැතිව් නාදන්, ඊට අමතරව ඩ්‍රමන්ඩ් ෆීල්ඩ් කියන පුද්ගලයන්ගෙන් සමන්විත ආයතනයක් මගින්. එහෙමනම් කමිටුවක් පත් කරගන්නවා ලංකාවට අවශ්‍ය කරන නිර්දේශ මොනවද කියන මොකද සර් කිව්වේ ඒක ඇහුන්නේ ඉන්න පුතේ. ඩොනමෝර් සාමි, ඊට අමතරව ජෙෆ්රි බට්ලර් බෝඩ් එක පේනවද? පේන්නේ නැහැ. මැතිව් නාදන් ඊට පස්සේ ඩ්‍රමන්ඩ් ශීල්ඩ් කියන පුද්ගලයන්ගේ සමාජිකත්වයෙන් කමිටුවක් පිටවාගෙන ඒ හරහා ලංකාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමක් නැත්නම් පිළිසකර කරවීමක් සිදු කරනවා එංගලන්ත ජාතිකයන් විසින්. ඒ ඔස්සේ 1931 වර්ෂයේදී ප්‍රතිසංස්කරණ කීපයක් ලාංකිකයන්ට හඳුන්වා දෙනවා. ඒ අතර එකක් තමා රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම. රාජ්‍ය මන්ත්‍රණ සභාව. එහෙමනම් අර අපි මුලින් සාකච්ඡා කරන විදියට මුලින් කතා කරපු ව්‍යවස්ථා දායක සභාවේ සැකැස්ම පොඩි වෙනස් වීමකට මේකෙදි භාජනය වෙනවා. එතකොට අර ව්‍යවස්ථාදායක සභාව කියන වචනය වෙනුවට ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේදී හඳුන්වා දෙනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව. අපි
මුලින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ වල හැම එකකදීම ඉගෙන ගත්තේ ව්‍යවස්ථාදායක ස්වභාව කියලා. ඒක තමයි දෙකකට වෙන් වුණේ නිල නොලත් නිල ලත් පිරිස ඒ විදිහට පාර්ශ්ව දෙකක් වෙන් කරගත්තා. හැබැයි ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ විශේෂත්වය තමයි අර ව්‍යවස්ථාදායක ස්වභාව කියන වචනය වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ ස්වභාව කියන යොදා ගැනීම දකින්න ලැබෙන එක. එතකොට මේ රාජ්‍ය මන්ත්‍රණ ස්වභාවයේ විශේෂත්වයක් තියෙනවා. මේකේ සමාජික සංඛ්‍යාව පෙරට වඩා වැඩි. අපි මේ පිළිබඳව පසුව සාකච්ඡා කරමු. ඊට පස්සේ තව ලක්ෂණයක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ විධායක කාරක සභා ක්‍රමය ආරම්භ කිරීම. විධායක කාරක සභාවක් විධායකයට වෙනමම කාරක සභා කිහිපයක් පිහිටව ගැනීම. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම. ආණ්ඩුකාරවරයාට මෙතෙක් කල තිබූ බලතල යම්තාක් දුරකට සීමා කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යොදා ගන්නවා. ප්‍රධානම නිලධාරීන් තිදෙනෙක් බ්‍රිතාන්‍යයන්ගෙන් තෝරාපත් කරගන්නේ. ඊට අමතරව ජනවාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරනවා. මෙතෙක් කල් අර ඩොනමෝර් සමාවෙන්න මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණයේ සිටම ක්‍රියාත්මක වුණ ජනවාර්ගික නියෝජනය අපි දැක්කා. ඒ හැම එකකදීම නාමකරණයෙන් සම්බන්ධ වෙන්න බැරි ජන කොටස් සඳහා සමාජිකත්වයක් ලබා දුන්නා. එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එම ක්‍රමය අහෝසි කිරීමක් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ තව විශේෂත්වයක් තමයි ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ සර්ව ජන ඡන්ද බලය ලබා දීම. ලංකාවට හඳුන්වා දුන් දෙවන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. එහෙම නැත්නම් ක්‍රෝ මැකලම් එකේදී තමයි සීමිත ඡන්ද බලය හඳුන්වා දෙන්නේ. ඒක හැබැයි සීමිතයි. ඩොනමෝර් එක වෙද්දී සියලු දෙනාට ඡන්ද බලය ලබා දෙනවා. එහෙනම් සර්ව ජන ඡන්ද බලය ලබා දීමක් සිදු වෙනවා ඩොනමෝර් හරහා. මීට අමතරව පළාත්බද නියෝජන ක්‍රමය පුළුල් කිරීමක් සිදු වෙනවා. පළාත්බද නියෝජනය පුළුල් කිරීමක්. අපි බලමු මේ එක අංශයන් කෙරෙහි අවධානය යොමු කරලා මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව ගොඩාක් වෙලාවට සමාජිකයන් 61 දෙනෙකුගෙන් යුක්ත වුණා. සමාජිකයන් 61 දෙනෙකුගෙන් සමන්විත වුණා. එතකොට අර නිලලත් සහ නිල නොලත් කියන පාර්ශ්ව දෙක අපි මේකෙදි කතා කරන්නේ නැහැ. ඒ සඳහා අපි භාවිතා කරනවා එක අංශයක් තමයි පළාත්බද ඡන්ද කොට්ටාස වලින්. එහෙනම් පළාත්බද ඡන්ද කොට්ටාස වලින්, ඒ කියන්නේ පළාතකට අයත් ඡන්ද කොට්ටාස මගින් අපි කිව්වා මේකෙදි ප්‍රධාන ලක්ෂණයක් තමයි සර්වජන ඡන්ද බලය හිමිවීම. එතකොට සර්වජන ඡන්ද බලයෙන් තෝරාපත් කරගත් පිරිසක් සිටියා පළාත්බද කොට්ටාස වලින්. ඒ සංඛ්‍යාව 50යි. එහෙනම් 50 දෙනෙක් පළාත්බද ඡන්ද කොට්ටාස් මගින් පත් කර ගැනීමක් සිදු කරා. ඊට අමතරව අපි රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී කතා කරා රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් හිටියා කියලා. රජයේ ප්‍රධාන නිලධාරීන් තිදෙනෙක්. එයාලා නිලලත් පිරිස විදිහට අපි සලකනවා. අපි අර කලින් වචනේ භාවිතා කරන්නේ නැහැ. හැබැයි රාජ්‍ය නිලධාරීන් තිදෙනා විදිහට අපිට මේක මතක තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි රළේ. රළේ මුලේ නිලේ. රළේ මුලේ නිලේ කියලා මතක තියාගන්න රාජ්‍ය නිලධාරීන් තිදෙනාව. එතකොට ඒ කියන්නේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් කියන රාජ්‍ය නිලධාරීන් තිදෙනා බ්‍රිතාන්‍යයන්ගේ නිත්‍ය සමාජිකයන්, එහෙම නැත්නම් නිලලත් තිදෙනා විදිහට පත් කර ගැනීමක් සිදු වෙනවා. ඊට අමතරව ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් අපි කිව්වා මේකෙදි ජනවාර්ගික ක්‍රමය අහෝසි වුණා කියලා. ජනවාර්ගික ක්‍රමය අහෝසි වුණා කියලා කලින් සඳහන් කරා ඩොනමෝර් ප්‍රතිසංස්කරණය. හැබැයි තවදුරටත් අපිට දකින්න හම් වෙනවා මේ ලක්ෂණය. තාම මේක ඉවත් වෙලා නැහැ. කොච්චර කිව්වත්. මොකද මේ පළාත්බද නියෝජනයෙන් එහෙම නැත්නම් ඡන්දයක් තියලා ඡන්දයෙන් තේරීපත් නොවූ ජනවාර්ගික කණ්ඩායම් සඳහා
හිතමුකෝ දැන් ලාංකිකයන් ගත්තොත් මේ වෙනකොට ශ්‍රී ලාංකික සිංහල පිරිස් තමයි වැඩි. එහෙනම් සුළු ජන කොටස් සුළු ජාතීන් වෙනුවෙන් මෙතෙන්න නියෝජනයක් නැද්ද? මේ වෙනකොට ලංකාවේ හිටියා හින්දු, ඊට පස්සේ ඉස්ලාම්, ඊට අමතරව යුරෝපා ජාතිකයන් හිටියා, ඊට පස්සේ ඉන්දීය ද්‍රවිඩ පිරිසක් හිටියා. ඉතින් මේ කියන කණ්ඩායම් සඳහා ජන කොටස් සඳහා නියෝජනයක් නැති වුණොත් එයාලට පාර්ලිමේන්තුවට නැත්නම් රටේ නීති හදන තැනට යන්න බැරි වුණොත් එයාලගේ ඉල්ලීම් දිනා ගන්න බැරි වෙනවා. එහෙමනම් පුතේ ඒ සඳහා ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් මේ පැත්තට 8 දෙනෙක් තෝරාපත් කරගත්තා. නාමකරණයෙන් 8 දෙනෙක් තෝරගන්නවා. ඒ 8 දෙනා බොහෝ දුරට අර ඡන්දයෙන් තේරීපත් නොවූ ජන කොටස් සඳහා ලබා දීමක් තමයි සිදු කරන්නේ. වර්තමානයේ මැතිවරණයකදී අපි කතා කරන ජාතික ලයිස්තුව කියලා ඒකකයක් පිළිබඳව ජාතික ලයිස්තුවෙන් තෝරාපත් කරගන්නේ ඒ ආකාරයට. කියන්නේ ඡන්දේ ඉල්ලන්නේ නැති එහෙත් උගත්කමක් තියෙන වැදගත්කමක් තියෙන පිරිස මේ නීති සම්පාදනය කරන ආයතනයට ඇතුළත් කරගන්න තමයි ජාතික ලයිස්තුවක් තියෙන්නේ. එහෙමනම් ඒ ආකාරයෙන් තමයි මෙතනත් නාමකරණයෙන් කියන කොටස යොදාගෙන තියෙන්නේ. එහෙනම් මේ ආකාරයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරගෙන තිබුණා ඩොනමෝර් ප්‍රතිසංස්කරණය තුල. එතකොට මේ නාමකරණයෙන් යොදාගත්ත 8 දෙනා ගත්තොත් යුරෝපියන් 4 දෙනයි. යුරෝපියන් 4 දෙනෙක් හිටියා. ඊට පස්සේ ඉන්දීය ද්‍රවිඩ එක්කෙනයි, ඊට පස්සේ මුස්ලිම් එක්කනයි, බර්ගර් එක්කනයි, මැලේ එක්කනයි. එhmenan මේ වෙනකොට ඉන්න සුළු ජාතීන්ගෙන් එක් නියෝජිතයෙක් බැගින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. හැබැයි ඒක සිදු වෙන්නේ ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන්. ආණ්ඩුකාරවරයා තමයි තෝරන්නේ මෙන්න මේ ජන කොටස වෙනුවෙන් මෙන්න මේ එක්කෙනෙක් දෙන්න ඕනේ. හැබැයි එතන අපිට විශේෂයි මේ 8 දෙනාගෙන් 4ක්ම දීලා තියෙන්නේ යුරෝපා ජාතීන් වෙනුවෙන්. මොකද මේ වෙනකොට වතු වගාව සඳහා පැමිණ සිටි ලංකාවේ පදිංචි වෙලා හිටපු යුරෝපා ජාතීන්ගේ ඉල්ලීම් සඳහා යාළගේ මැදිහත් වීමක් වැඩි වශයෙන් දකින්න හම්බ වෙනවා. හොඳයි පුතේ. අපි ඊට පස්සේ බලමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලතල. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොන වගේ බලතලද ලාංකිකයන්ට එහෙම නැත්නම් ලංකාවේදී ක්‍රියාත්මක වුණේ කියලා. එකක් තමයි නීති පැනවීමේ බලය. එහෙමනම් ලංකාවට අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරීමේ බලය තියෙනවා මේ සියලුම සමාජිකයන්ට. ඊට අමතරව තව තියෙන කාර්යයක් තමයි වාර්ෂික අයවැය ලේඛන සකස් කිරීම. ඒ කියන්නේ වර්ෂයට අදාළව ඉදිරි වර්ෂයට අදාළ අයවැය ලේඛනයක් සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මෙච්චර ආදායමක් ලැබුණා. එහෙමනම් මේ අවුරුද්දෙත් ඒ වගේ ආදායමක් ලැබෙයි. ඊට අදාළව කොහොමද අපි වියදම් කරන්න ඕනි? මොන අංශයන්ද අපි දියුණු කරන්න ඕනේ? එහෙමනම් මහා මාර්ග හදන ඒවට ඒ සඳහා මුදල් වෙන් කිරීමක්. එහෙම නැත්නම් වාර්ෂික අයවැය ලේඛනයක් සකස් කිරීම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලතාසා කාර්යයන් යටතට ගෙනෙනවා. ඊට අමතරව විධායකයට යෝජනා ඉදිරිපත් කිරීම. විධායකය අපි කතා කරා මේකෙදි විධායක කාරක සභාවක් තියෙනවා කියලා. ක්‍රමයක් හඳුන්වා දුන්නා කියලා. එහෙමනම් විධායකයට කියන්නේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට යම් යෝජනා ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙනවා රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය. එහෙනම් වර්තමානයේ පාර්ලිමේන්තුවේ අපි ගමුකෝ දැන් පාර්ලිමේන්තුව වර්තමානයේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ වෙනමම ඉන්නවා. සෞඛ්‍ය අංශයට අදාළ රාජ්‍ය අමාත්‍යවරියක් ඉන්නවා. එහෙනම් එයා තමයි ඒක නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවේ. හැබැයි අනිත් කෙනෙකුට කියන්න පුළුවන් ඔයා මෙන්න මෙහෙමයි මේ වගේ දෙයක් කරන්න කියලා යෝජනා කරන්න පුළුවන් කාට හරි. පාර්ලිමේන්තුවේ ඇතුළතදී අර සෞඛ්‍ය අංශයේ අමාත්‍යවරියට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට යෝජනාවක්. එහෙමනම් අන්න ඒ විදිහට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් වුණා ඩොනමෝර් ක්‍රමයේදී. ඊට පස්සේ විධායක කාරක සභා පරීක්ෂා කිරීම. එතකොට අපි ගොඩාක් වෙලාවට දකිනවා වර්තමාන පාර්ලිමේන්තුවේ විවේචන කරනවා. අරකට මෙච්චරක් වියදම් වුණා, මේකට මෙච්චරක් ගියා. අරක මේ විදිහට කරා නම් හොඳයි. එහෙනම් මේ කාරක සභා නැත්නම් විධායක කාරක සභා නීති ක්‍රියාත්මක කරන ආයතන මගින් සිදු කරන ලද දේවල් පිළිබඳව පරීක්ෂා කිරීමක් සිදු වෙනවා
රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී. හරිද? එහෙනම් ඔය කියන බලතල සහ කාර්යයන් කිහිපය රාජ්‍ය මන්ත්‍රණ සභාව සතු වුණා. ඊට පස්සේ අපි බලමු විධායක කාරක සභාව. දැන් ඔය කතා කරපුව කාරක සභා මොනවාද කියලා. එතකොට ගොඩාක් වෙලාවට බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එහෙම නැත්නම් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙද්දිම තීරණය කරපු දෙයක් තමයි එකපාර ලාංකිකයන්ට බලතල දුන්නොත් වගකීම් දුන්නොත් නිසියාකාරව සිදු නොකරයි කියන මතය. කියන්නේ බ්‍රිතාන්‍යයන් හිතුවා ලාංකිකයන්ට එකපාර මේ ඔක්කොම ටික දුන්නොත් රට පාලනය සම්පූර්ණයෙන් දුන්නොත් එහෙම අල ගොඩක් කරගයි කියලා. කියන්නේ සම්පූර්ණයෙන් අනාගයි වැඩේ කියලා හිතලා ක්‍රමක්‍රමයෙන් මේක පුහුණු කිරීමක් රට පාලනය කරන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කිරීමක් තමයි මෙතනදී සිදු වෙලා තියෙන්නේ. එhmenan එක පැත්තකින් ගත්තම බ්‍රිතාන්‍යයන් ඇත්තටම හොඳයි. මොකද පුහුණු කරලා තමයි අපිට සම්පූර්ණ බලය ලබා දීලා තියෙන්නේ. එක පැත්තකින් එයාලා හිතුවා සම්පූර්ණ බලතල නොදී තවදුරටත් එයාලට ලංකාවේ පාලනය කරගෙන යන්න ඕනි කියන අදහස. එහෙමනම් ඒ කියන කාරණාවන් දෙකම ඔස්සේ කෙසේ හෝ අපිට විධායක කාරක සභා ක්‍රමයක් ලාංකිකයන්ට හිමි වුණා. එහෙනම් ඒ යටතේ එක අංශයක් තමයි ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාව. උදාහරණයක් විදිහට ගත්තොත් මේ කාරක සභාවක් කියන පුතේ වර්තමාන අමාත්‍ය ධූරයකට සමානයි. එහෙම නැත්නම් අමාත්‍ය අංශයකට සමානයි. කාරක සභාවක්. එහෙනම් පළවෙනි එක තමයි ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාව. කියන්නේ ලංකාවේ කටයුතු පිළිබඳව ස්වදේශ කටයුතු පිළිබඳව කාරක සභාවක් හිටියා. ඒ හරහා තමයි ලංකාවේ සිදුවන සියලු දේවල් සිදු වුණේ. ඊට පස්සේ කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳව කාරක සභාවක් පත් කොටගෙන තිබුණා. ඊට පස්සේ පළාත් පාලනය පිළිබඳ කාරක සභාවක් හිටියා. ඊට පස්සේ සෞඛ්‍ය පිළිබඳ සෞඛ්‍ය අංශය පිළිබඳව කාරක සභාවක් පත් කරලා තිබුණා. අධ්‍යාපනය පිළිබඳ කාරක සභාවක් තිබුණා. ඊට පස්සේ කර්මාන්ත කම්කරු කර්මාන්ත හා වාණිජ්‍ය කාරක සභාවක් පිටවලා තිබුණා. ඊටත් අමතරව පණිවිඩ හෝමාරුව හා පොදු වැඩ කියන කාරක සභා 7ක් ලාංකිකයන්ට හඳුන්වා දීලා තිබුණා. මේට අමතරව මේකේ විශේෂත්වය වෙන්නේ මේ කාරක සභා සඳහා තෝරාපත් කරගත්තේ අර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්න සමාජිකයන්මයි. එතකොට මේ 7ටම මේ සමාජිකයන් සියලු දෙනා බෙදලා දාලා තිබුණා. එහෙමනම් මේ ඡන්දයෙන් පත්ුනේ ලාංකිකයන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මැදිහත් වීම තියෙන 3 දෙනෙක් යටතේ විතරයි දැනට. නාමකරණයෙන් යොදාගත්තෙත් ලාංකිකයන්. යුරෝපා ජාතීන් 4 දෙනෙක් හිටියා. හැබැයි මේ 4 දෙනාත් මේ වෙනකොට ලංකාවේ හිටපු ජන කොටසක් විදිහට තමයි පිළිගන්නේ. එහෙමනම් මේ පිරිස ලාංකිකයන්ම තමයි දැන් ඕන්න ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න ඉන්නේ. එතකොට මේ සමාජිකයන් බොහෝ දුරට යොදාගත්තේ මේ තිදෙනා සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මේ 61 දෙනාම කැමැති පුද්ගලයෙක් තෝරාගත කතානායක කියලා තනතුරක් සඳහා. ඒ කියන්නේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස් වුණාම ඒක මෙහෙයවන්න පුද්ගලයෙක් ඕනි. එයාට අපි කියනවා කතානායකවරයා කියලා. එහෙමනම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මේ 61 දෙනාගේ පොදු කැමැත්ත මත බහුතර කැමැත්ත මත කතානායකවරයෙක් තෝරාපත් කරගත්තා. එහෙමනම් ඒ කතානායකවරයා සහ මේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා හැරුණු කොටගෙන ඒ 4 දෙනා ඉවත් කරලා ඉතිරි 57 දෙනා කාරක සභා 7ට වෙන් කරා. එහෙමනම් ඉතිරි 57 දෙනා අර මුලින් සඳහන් කරපු කාරක සභා 7ට වෙන් කරා. එතකොට ගොඩාක් වෙලාවට මේ එක කාරක සභාවකට සමාජිකයන් උපරිමය 9ක් හෝ අවමය 6ක් වශයෙන් පවත්වා ගැනීමට හැකියාව ලැබුණා. එහෙමනම් කාරක සභාවක ඉන්නවා දැන් එක්ක 9 දෙනෙක් එහෙම නැත්නම් අවමය 6යි. එතකොට මේ විදිහට කාරක සභා 7 ලාංකිකයන් වෙත ලබා දුන්නා. මේ හරහා ලාංකිකයන්ට බලය ලබා දීමක් සිදුවීමක් තමයි අපිට දකින්න මේ. ඊට අමතරව අපි කලින් කතා කරා ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කරන්න ඕනේ කියන එක. ආණ්ඩුකාරවරයාට මෙතෙක් තිබුණ බලතල සීමා කිරීමක් මේකෙදි සිද්ධ වෙනවා එහෙනම්. දැන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නීති රීති හදන්නත් ලාංකිකයන්මයි සම්බන්ධ වෙන්නේ.
ඊට පස්සේ අර කාරක සභා හත හරහා ලාංකිකයන්මයි රටේ සංවර්ධන කටයුතු වලට මැදිහත් වෙන්නේ. එහෙනම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම මෙතනදී අවම වීමක් අපිට දකින්න හම් වෙනවා. ඇත්තටම ගත්තොත් ආණ්ඩුකාරවරයා ඉන්නේ ගොඩාක් දුරට වෙන වෙනම පොඩි කටයුතු කිහිපයක් වෙනුවෙන් පමණයි අපි ආණ්ඩුකාරවරයා ගැන පසුව කතා කරනවා. එතකොට මේ කාරක සභාව ගැන කතා කරද්දී දැන් සෑම කාරක සභාවකම ඉන්න සමාජිකයන් මම කිව්වා එක්ක උපරිමය 9යි නැත්නම් අවමය 6යි. මේ ඉන්න සමාජිකයන්ගේ වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයෙක් ඒ කාරක සභාවේ සභාපති තනතුරට තෝරාපත් කරගත්තා. එහෙනම් කාරක සභාවල සභාපති කෙනෙක් හිටියා. මේ සභාපති වර්තමාන ගොඩාක් වෙලාට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇමති කෙනෙකුට සමානයි. අමාත්‍යවරයෙකුට සමානයි මේ සභාපතිත්. එහෙනම් සභාපති යටතේ අනිත් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහයෝගය දක්වා ඒ කාර්යයන් කෙරෙහි. ඊට අමතරව ආණ්ඩුකාරවරයා අපි ඊළඟට කතා කරමු ආණ්ඩුකාරවරයා පිළිබඳව. එතකොට ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කරා කිව්වා. එතකොට මෙයාගේ තියෙන කාර්යයන් තමා එකක් තමා රැජින නියෝජනය කිරීම. රජු හෝ එංගලන්තයේ රැජින නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා හරහා. ඊට අමතරව ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම, විදේශ කටයුතු පවත්වාගෙන යාම, ආගමන විගමන නැත්නම් ආනයන අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වීම මෙයා හරහා සිදු වෙන්නේ. ඊට පස්සේ නැව් ගමනාගමන කටයුතු ලංකාවෙන් නැවක් යවනවා නම් ඒක සිදු වෙන්නේ ඒ දේවල් සිදු වෙන්නේ ආණ්ඩුකාරවරයා හරහා. ඊට පස්සේ වෙළඳ කිවිසුම් හා සම්බන්ධ කටයුතු මොනවා හරි රාජ්‍යයන් එක්ක වෙළඳ කිවිසුම් තියෙනවා නම් ඊට අමතරව රට අභ්‍යන්තරයේ වෙළඳ කිවිසුම් තියෙනවා නම් ඒ පිළිබඳව සම්බන්ධ වෙන්නේ ආණ්ඩුකාරවරයා. ඊට අමතරව මුදල් හා සේවා කටයුතු පවත්වාගෙන යාම. ඊට පස්සේ අධිකරණ කටයුතු සම්පූර්ණයෙන් ආණ්ඩුකාරවරයා සතු වුණා. නීතිය පසඳලීම මේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා යටත් විජිත ලේකම් ඍජුවම වග කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ යටත් විජිත ලේකම්ට මේ ඉහත සඳහන් කරපු මේ ඔහුගේ කාර්යයන් සම්බන්ධයෙන් ඍජුවම වග කියන්න ඕනේ යටත් විජිත ලේකම්ට. එහෙමනම් ඇත්තටම ගත්තොත් මෙයාට බලතල කිහිපයක් තිබුණා. ගොඩාක් දුරට අර නීති රීති සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ලාංකිකයන්ට බලය ලැබීම ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණයක්. ඊට පස්සේ අපි බලමු රාජ්‍ය නිලධාරීන් තිදෙනා පිළිබඳව. එක්කෙනෙක් තමා මං කිව්වා රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. රාජ්‍ය ලේකම් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙයාට මහ ලේකම් කියලා. එතකොට රාජ්‍ය ලේකම් ගොඩාක් වෙලාවට ආරක්ෂක විදේශ කටයුතු සහ රාජ්‍ය සේවා පාලනය කිරීම කියන අංශය තමා බාරව හිටියේ. එමනම් රටේ ආරක්ෂාව, විදේශ කටයුතු සහ රාජ්‍ය සේවයේ පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව සොයලා බැලුවේ රාජ්‍ය ලේකම් විසින්. එහෙම නැත්නම් අපි කියනවා මහ ලේකම් කියලා. ඊට පස්සේ ඊළඟ එකනා තමා මුදල් ලේකම්. මුදල් ලේකම්ගේ කාර්යභාරයන් අතරට වැටෙනවා වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරීම, රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන, ඊට පස්සේ රජයේ ආදායම් එකතු කිරීම හා බෙදා හැරීම, රටේ තියෙන බදු වලින් එකතු වෙන මුදල් එකතු කර ගැනීම, ආදායම් එකතු කර ගැනීම සහ ඒ මුදල් බෙදා හැරීම කියන කාර්ය මෙයා සතු වුණා. ඊට පස්සේ විදේශ ණය ගනුදෙනු පාලනය කිරීම, විදේශ රාජ්‍යයන් එක්ක සිදුවන ණය ගනුදෙනු පාලනය කිරීම, මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම, ඊට පස්සේ රාජ්‍ය භාණ්ඩාකාරයේ භාරකාරීත්වය දැරීම කියන කාරණාවන් මුදල් ලේකම් සතු වුණා. ඊට පස්සේ නීති ලේකම් ගත්තාම නීති ලේකම් ගොඩාක් වෙලාවට රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්මත කරන සෑම කෙටුම්පතක්ම කෙටුම්පතක් පිළිබඳව වාර්තා ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. කියන්නේ රාජ්‍ය ලේකම් වෙත සෑම කෙටුම්පතකම වාර්තාවක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. එහෙනම් සභා සම්මත වෙන හැම රාජ්‍ය කෙටුම්පතක් කියලා කියන්නේ පුතේ මොකක් හරි අපි කියමුකෝ යෝජනාවක් ඉදිරිපත් වෙනවා කියලා. එහෙනම් ඒ යෝජනාව කරන්නේ කොහොමද? ඒක කොච්චර කාලයකටද? ඒකට කොච්චර මුදලක් යනවද? ඕන් ඔය කියන විදිහට වාර්තාවක් සකස් කරලා නීති ලේකම්ට යවීමක් සිද්ධ කරන්න ඕනේ. නීති ලේකම් විසින් රාජ්‍ය ලේකම්ට
වාර්තාවක් පිළිසකර කරලා දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ තව කාර්යයක් තමයි අධිකරණ කටයුතු පාලනය කිරීම. ආණ්ඩුකාරවරයා හා සමගිව එකතුව අධිකරණ කටයුතු පාලනය කිරීමක් නීති ලේකම් විසින් සිදු කරා. ඊට අමතරව ආණ්ඩුවට නීති උපදෙස් ලබා දීම. මේ ආණ්ඩුවක් ක්‍රියාත්මක කරද්දී ඒකට අවශ්‍ය කරන නීති උපදෙස් ලබා දෙන්නේ නීති ලේකම් විසින්. ඊට අමතරව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මැතිවරණ පැවැත්වීම. එහෙනම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මේකේ තියෙන මැතිවරණය අපි ගත්තොත් මේක මේ සමාජිකයන් 61 දෙනෙකුගෙන් යුක්ත සභාවක්. මේ 61 දෙනාගෙන් 50 දෙනෙක් මැතිවරණයකින් තෝරගන්නේ සර්වජන ඡන්ද බලය ඔස්සේ. එමනම් ඒ කියන මැතිවරණය පවත්වන්නේ නීති ලේකම්ගේ මැදිහත් වීම මත. හොඳයි. ඊට පස්සේ අපි කතා කරමු සර්වජන ඡන්ද බලය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ තියෙන ප්‍රධාන තවත් ලක්ෂණයක් තමයි සර්වජන ඡන්ද බලය හිමිවීම. ක්‍රෝමැකලම් එකේදී හඳුන්වා දුන් සීමිත ඡන්ද බලය අපි ගත්තොත් ඒකෙදි ගොඩාක් වෙලාවට ඒ ප්‍රතිසංස්කරණයේදී අපි දැක්ක දෙයක් තමයි මාසික ආදායම බැලුවා, වාර්ෂික ආදායම බැලුවා, ඉංග්‍රීසි ලියන්න කියන්න පුළුවන්ද බැලුවා. ඊට අමතරව දේපල වටිනාකම් බැලුවා. ඒ ඔස්සේ තමයි ඡන්දදායකයෙක් නිර්මාණය කරේ. හැබැයි ඩොනමෝර් එකේදී තීරණයක් ගන්නවා අවුරුදු 21කට වැඩි සියලුම දෙනාට සියලුම ලාංකිකයන්ට ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් ලබා දිය යුතුයි කියලා. එහෙමනම් මේ 50 දෙනා තෝරන්න පළාත් බද නියෝජනයෙන් තෝරගන්න සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වීම විශේෂයි. එහිදී ඡන්ද බලය ලබා දුන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කරපු පළමු ආසියාතික රට විදිහට ලංකාව වැදගත් වෙනවා. එහෙමනම් පළවෙනි ආසියාතික රටක් විදිහට ලංකාව වැදගත් වෙනවා සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේදී. ඊට අමතරව මේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම නිසා පසු කාලීනව ලංකාවේ දේශපාලන පක්ෂ ඊට අමතරව දේශපාලන සංවිධාන බිහිවීමක් දකින්න හම් වෙනවා. මොකද මේ පළාත් බද නියෝජනයට පත් කරගත යුතු සුදුසුම කෙනා විදිහට එක් පක්ෂ වලින් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒ හරහා ප්‍රචාරණ කටයුතු සිදු කරන්න පටන් ගන්නවා. එහෙනම් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීමක් සිදු වෙනවා පසු කාලීනව.